අද මම දේශනා කරන්නේ පුබුදන විද්‍යාව දියසෙන් පුබුදන විද්‍යාව සම්බන්ධව මේ පිබිදීම කියන එක විද්‍යාවක් අවදිවීම අවදි කිරීම කියලා කියන්නේ මහා විද්‍යාවක්. විද්‍යාවන් අතරෙත් මහා විද්‍යාවක් තමයි මේ පුබුදන විද්‍යාව අවදි කිරීමේ විද්‍යාව කියලා කියන්නේ. කය පිළිබඳ විද්‍යාව තියෙන කය අවදි කිරීමේ විද්‍යාව, සිත අවදි කිරීමේ විද්‍යාව, නුවණ අවදි කිරීම, ප්‍රඥා අවදි කිරීමේ විද්‍යාව. ඒ විදිහට විශාල පරාසයක පැතිරලා තියෙන ප්‍රබල විද්‍යාවක් තමයි පුබුදන විද්‍යාව, දියසෙන් පුබුදන විද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේ සම්පූර්ණ මුළු සක්වලම මේ පුබුදන විද්‍යාවට අනුව තමයි සකස් වෙලා තිබෙන්නේ. සක්වල ක්‍රියාත්මක වෙන්නේ පිබිදීමට අනුව, අවදි කිරීමකට අනුව. ඉතින් ඒ සක්වලේ ප්‍රාණය තමයි මේ පුබුදන බලය, පුබුදන විද්‍යාව. සක්වලටත් තියෙනවා ප්‍රාණ රේඛාවක්, කාල රේඛාවක් තියෙනවා. ඒක තමයි පුබුදන බලය කියලා කියන්නේ. ඉතින් මේ සක්වලක් පිබිදිලා තියෙන්නේ, සක්වලත් අවදි වෙලා තියෙන්නේ මේ පුබුදන විද්‍යාවට අනුව. ඉතින් අපි ක්‍රියාත්මක වෙන්නේ මේ පුබුදන විද්‍යාවට අනුව. ඉතින් ඒ සම්බන්ධව පැහැදිලි කරනවා. ඒ වගේ නියපොතු සම්බන්ධව නියපොතු වල බලය සහ දෝෂ කොහොමද අපිට බලපාන්නේ කියලා පැහැදිලි. නියපොතු වලත් අපි පිළිපදින්න ඕන කරුණු තියෙන නියපොතු කපපු නියපොතු පෑගෙන්න දාන්න එපා කියලා පුරාණ කතාවක් තියෙනවා. පා ගන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒ වගේ විද්‍යාව නියපොතු වල තියෙන මොකද්ද මේ විද්‍යාව කියන එක පැහැදිලි කරනවා. මම ඉතින් අකණ්ඩව මේ විද්‍යාවන් පැහැදිලි කරගෙන ඉනවා. කලින් මම අවසානයේට දේශනා කළේ ඒ රෝපණ විද්‍යාව. රෝපණයේ එතනදී ශාක විතරක් නෙමෙයි සත්ව සංවර්ධනයේ සත්වයාගේ මනුෂ්‍යයාගේ කයේ වර්ධනය වෙන්නේ ඒ රෝපණ විද්‍යාවට අනුව. ඉතින් මේ මූලික સિદ્ધාන්තය තමයි පැහැදිලි කරේ. ඉතින් ඒක ගැඹුරට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. රෝපණ විද්‍යාවෙන් පටන් ගන්න ඊළඟට අපි ගමන් කරන්නේ පුබුදන විද්‍යාව. එය අපට තේරුම් ගන්න පුළුවන් මේ පිබිදන විද්‍යාවෙන් අපිට වැඩ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්, ආරම්භ කරන්න පුළුවන්, ලොකු දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් කලින් රෝපණ විද්‍යාවේදී මම උපන් දිනය ගැන පැහැදිලි කරා. ඉපදුණු දා ඉඳන් මාස 6ක් යනකම් මහ පොළොව උස්සන්න තරම්, ඔසවන්න තරම් මහා ශක්තියක් විශ්වයෙන් Taman වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් රැකී ආරක්ෂා කටයුතු විශේෂයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හොඳයි, නිරත වෙන්න හොඳයි. ඒ උපන් දිනය තමයි ආරම්භය. ඉතින් ඒ දිනේ කොයි වෙලාවෙද කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ උපන් දිනේ දවසෙත් අපිට වැදගත්ම අවස්ථාව තමන්ගේ ඉපදුණු වෙලාවෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් ඒ උපන් වෙලාවට හරියටම අපි වැඩ කටයුත්තක් ආරම්භ කරනවා නම් ඒකෙන් විශාල දියුණුවක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ දවසට නියමිත බලය ක්‍රියාත්මක වෙන්නේ උදෑසන. උදෑසන ඉර පායන මොහොතේදී තමයි විශාලම බලය අවදි වෙන්නේ. විශාල බලයක් අවදි වෙනවා. අර ඔසවන බලය දවස තුල ක්‍රියාත්මක වෙන්නේ හරියටම ඉර උදා වෙන මොහොතේදී. බුද්ධත්වයට පත් වුණේ බුදුරජාණන් වහන්සේ ඉර උදාවත් සමග බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ. ඉතින් ඒ අවස්ථාව තමයි ඉහළට ඔසවන බලය, අර පුබුදන බලය ක්‍රියාත්මක වෙන්නේ හරියටම ඉර උදා වෙන මොහොතේදී. ඉතින් ඒක පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. ඉර උදා වෙනකොට හරියටම හිරු කිරණ වදින්නේ අපේ කකුලට, යටි පතුලට තමයි යොමු වෙන්නේ. ඊට පස්සේ දවල් 12 විතර වෙනකොට ඉර මුදුන් වෙන හරියටම හිස මුදුනට දවල් 12ට
හිස මුදුනට ඉර එළිය වැටෙනවා. දවල් 12ට පමණ හිස මුදුනට දෙක අපේ ඔරලෝසුවේ වෙලාව එහෙ වෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඒක ටිකක් එහෙ වෙනවා. පෘථිවියේ ගමන ඉලිප්සාකාරව තිබෙන නිසා එතනදී දවල් කාල රාත්‍රී කාල ප්‍රමාණය එහෙ වෙනවා. සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් දවල් 12ට පමණ ඉර මුදුන් වෙනවා උදෑසන 6ට විතර. ඒක 6ට කලින් සමහර කාලවල වෙනවා. ජනවාරි දෙසැම්බර් වගේ කාල සීමාවල කාලය වෙනස් වෙනවා. ඉතින් උදෑසන 6ට පමණ දල වශයෙන් උදෑසන 6ට පමණ ඉර උදා වෙනවා. එතකොට හරියටම හිරු කිරණ අපේ ඔළුවට වැටෙන්නේ නැහැ. හිස මුදුනට වැටෙන්නේ නැහැ. හෙවණැල්ල වුණත් ඈතට විහිදෙනවා. අපිට තේරෙන්නේ ඒක කඳට වදින හැටියට හරස් අතට කඳට වදින එළියක් ඇයට තේරෙන්නේ. නමුත් ඉර පායන මොහොතේම හරියටම අපි ඉර සම්පූර්ණ ඉර නැගෙන්නත් කලින් ඉරේ කොටසක් හරියටම මතුවෙනකොටම ඒ එළිය වදින්නේ යටිපතුල දෙසට. ඊට පස්සේ එතන ඉඳන් පැය 6ක් විතර ගත වෙනකොට ඒ ඉරේ එළිය හිරු කිරණ සම්පූර්ණ කය දිගේ ගිහිල්ලා හිස මුදුනට එනවා. ඒකට කියනවා නගින කලාව. ඒ කලාව යංශක ප්‍රමාණය ඒක ඉහළට ගමන් කරන පළවෙනි කාලය තුල දැන් පැය 6ක් තියෙනවා. ඒ 6න් මැද තමයි පැය 3. ඒතර 6 ඉඳන් පැය 3ක් යනකොට උදෑසන 9යි. උදෑසන 9 වෙනකොට අපේ ශරීරයේ මැදට තමයි මේ හිරු එළිය වදින්නේ. එල්ල වෙලා තියෙන්නේ හිරු කිරණ බලය එල්ල වෙන්නේ හරියටම ඉන ප්‍රදේශයට, කය මැද ප්‍රදේශයට. එතකොට තව පැය 3කින් හිස මුදුනට ගමන් කරනවා. ඉතින් මේ කය කොටස් 6කට කඩලා අපිට ඒ පැයෙන් පැයට මොන අවස්ථාවේදීද හිරු කිරණ බලය දැන් යොමු වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් උදෑසන 10:09න් ඉහළට යනකොට අපේ උදරයේ ප්‍රදේශ, පපුව ප්‍රදේශයට එනවා. 11 වෙනකොට මුහුණ ප්‍රදේශයට එන 12 වෙනි හිස මුදුනට ගමන් කරනවා. ඊට පස්සේ 12 ඉඳන් ආපහු එහා පැත්තෙන් තමයි බහින්නේ. එහා පැත්තෙන් හිස පිටිපස්සෙන් කොන්ද පැත්තෙන් තුනටියෙන් පිටිපස්සෙන් එහෙම ගිහිල්ලා ඒ ශක්තිය බහගෙන යනවා. ඉතින් 12 ඉඳන් ආපහු ඉර හැරෙනකොටම අපේ ශක්තිය ගොඩනැගුණු ඒ වර්ධන බලය ශක්තිය අඩු වෙනවා. එකපාරම අඩු වෙනකොට තමයි අපිට උදාසීන ගතියක් ඇති වෙනවා, නිදිබර ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ විදිහට එතනක් තියෙන විෂයක් මම කෙටියෙන් තමයි පැහැදිලි කරේ. මෙතනදී අරුණ කියලා දැන් අපි ඉර නැගෙන්න කලින්නුත් ඉර එළිය ඉහළට වැටෙනවා, ඉහළින් ගමන් කරනවා. ඒකට අපි කියන්නේ අරුණාලෝකය කියලා. ඉර පායන්න පැය භාගයකට විතර කලින් වගේ මේ අරුණාලෝකය හිරුගේ එළිය ඉහළින් ගමන් කරනවා. එය නෙමෙයි මෙතනදී සලකන්නේ. ඒ කිරණ ඉහළින් තමයි ගමන් කරන්නේ. ඒක ඉස්සරලාම වදින්නේ Tamanට නළලට. අරුණාලෝකය ඉස්සරලාම වදින්නේ Tamanගේ නළලට. ඒ නළල තමයි එකෙන් සංකේතවත් කරන්නේ හිමිදිරි පාන්දර. නළල කියන්නේ පාන්දරක්. ඒ හිමිදිරි පාන්දර අරුණාලෝකය නෙමෙයි මෙතනදී ගන්න. ඒකේ ශක්තියක් නැහැ. ඉර පේන්න ඕන. Tamanට ඉර දර්ශනය වෙන ඉස්සරලාම Taman ඉන්න තැනට ඉර දර්ශනය වෙන මොහොතේදී කෙලින්ම හිරුගෙන් එන ඍජු කිරණ තමයි මෙතනදී සලකා බලන්නේ. එතකොට ඒ ඉර මතුවලා තියෙන්න ඕන. හරියටම ඉර උදා වෙන මොහොතේදී හිරුගෙන් එන ඍජු කිරණ ඉස්සරලාම Taman ඉන්න පොළොවට තමයි වදින්නේ.
මෙතනදී ඉර උදාව කියලා කියන්නේ ආලෝකයේ උදාව නෙමෙයි. ආලෝකය වෙනයි, හිරු වෙනයි, හිරුගේ ආලෝකය වෙනයි. මෙතනදී හිරුගේ එළිය පොළොවට වැටෙන්නට ඕන. අන්න ඒ පොළොවට වැටෙන අවස්ථාව තමයි ඉර උදාව කියලා අපි සලකන්නේ. දැන් ඉර උදා වෙනකොට පොළොව දිගේ මේ එළිය ගලාගෙන එනවා. එහෙම ගලාගෙන ඇවිල්ලා තමන්ගේ කකුල් දෙක ගාවට හරියටම මේ ඉර එළියේ පලාතම එළිය කරගෙන තමන්ගේ කකුල් දෙක ළඟට මේ එළිය පැමිණෙනවා. අන්න ඒ මොහොත තමයි ඉර උදාව කියලා කියන්නේ. නැත්නම් ඉර එළිය වැටෙනකොටවත් එහෙම වෙනත් තැනකට ඉර එළිය වැටෙනකොටවත් නෙවෙයි තමන්ට ඉර උදාව සැලකෙන්නේ තමන් ළඟට ඒ ඉර එළිය පොළොව දිගේනේ මේක එන්නේ. උඩින් යන එළිය නෙමෙයි පොළොවට වැටෙන එළිය. එතකොට ඉස්සරලාම තමන්ගේ යටිපතුලට තමයි ඉර උදාව පැමිණෙන්නේ. මේ හිරු කිරණ එතනින් තමයි ඉර උදාව සලකන්නේ. නැකත් අපි බලයන් ගන්නකොට ඒව සකස් කරනවා නම් ඒ ඉර උදාව සලකන්නේ පොළොවට වැටෙන එළියෙන්. පොළොවට වැටෙන එළිය තමන්ට ගන්න තමන්ගේ කකුල් දෙකට ළඟට ඒ එතෙන්ට ඉර එළිය පොළොව දිගේ එන්නට ඕන. ඒ තමන් ළඟට හරියටම පැමිණෙන මොහොතේදී තමයි ඉර උදාව සිද්ධ වෙන්නේ. ඉතින් එතන ඉඳන් ඊට පස්සේ ඒ ඉර එළිය ටික ටික ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරනවා. එහෙම ගිහිල්ලා දවල් 12 වෙනකොට හරියට හිස මුදුනට එනවා. ඊට පස්සේ එහා පැත්තෙන් බහැලා යනවා. ඉතින් මේ ක්‍රියාකාරීත්වය අපිට ගොඩාක් වැදගත් වෙන ප්‍රබල බලයක් ක්‍රියාත්මක වෙන මොහොතක් තමයි ඉර උදාව කියලා කියන්නේ. ඉර උදාව කියන්නේ උදා වෙන මොහොත තමන්ව ඉහළට ගමන් කරන මොහොත. දැන් මම කලිනුත් කිව්වා අපි මාස 6ක් ඉහළට යනවා, මාස 6ක් පහළට යනවා. මාස 6කින් ඉන්න තැනට සාපේක්ෂව දැන් තමන් ඉන්න තැනට සාපේක්ෂව තව මාස 6කින් බැලුවොත් හරියටම තමන් කරපු කර්මයේ මත ඉන්නේ. ඒ හිටිය තැනට අහස උඩ ඉන්නේ. ඉරට උඩින් මේ තරම් දුරකින් තමයි තමන් ඉරට ඉහළින් ඉන්නේ. ඉතින් ඒක එකපාරම තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේතන විද්‍යාව පැහැදිලි කරන ආකාරයක් තියෙනවා. ඒ වගේම පුරාණ ශාස්ත්‍ර ක්‍රමවලිනුත් ජ්‍යොතිෂයෙන් එහෙමත් මේවා පැහැදිලි කරනවා. එතන ඉතින් සත්‍යතාවයන් කිහිපයක් තියෙනවා. පුරාණ ජ්‍යොතිෂ ක්‍රමයට කියන ක්‍රමයේ එකත් සත්‍යතාවයක් තියෙනවා. කර්මයේ සම්බන්ධව. කර්මයේ සහ විපාකයේ සම්බන්ධව කර්මයේ සකස් වීම තමයි යාළ පැහැදිලි කරන්නේ. එයාලගේ පැහැදිලි කිරීම ගත්තහම මෙතනත් යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒක තමන්ගේ ජීවිතයට සාපේක්ෂව. ඇත්තටම අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ ක්‍රමය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. එයාලා විස්තර කරන්නේ ඉර කැරකෙනවායි කියලා. ඉර ගමන් කරනවා. ජ්‍යොතිෂයේ ක්‍රමයේදී විද්‍යාවේදී ඉර නිශ්චලයි පෘථුවිය කැරකෙනවා. එතකොට දැන් දියසෙන් විද්‍යාවේ වලදී ওই දෙකටම විරුද්ධ නොවන විදියට එතනින් එහාට සත්‍යතාවයක් තමයි පැහැදිලි කරන්නේ. ජ්‍යොතිෂයෙන් කියනවා ඉර ගමන් කරනවා. විද්‍යාවෙන් කියනවා පෘථුවිය ගමන් කරනවා. දියසෙන් විද්‍යාවෙන් කියන්නේ පෘථුවිය ගමන් කරනවා. ඉර නිශ්චලයි. හැබැයි ඉර ඉහළට පහළට ඉර පෘථුවිය ගමන් කරන්නේ ඒ විදිහට ඉරට ඉහළින් සහ ඉරට පහළින් තමයි ගමන් කරන විදිහට මෙතනදී පැහැදිලි කරන්නේ. විද්‍යාවිද කියන්නේ ඒක ඉර වටේ තිරස් විදිහට පෘථුවිය භ්‍රමණය වෙනවයි කියලා කියන්නේ. ඉර වටේ එහෙම ගමන් කරන එක හරි. අපි ගිහිල්ලා යානකින් ගිහිල්ලා උඩෝයි නම් බැලුවාම එතකොට අපිට පේනවා ඉර වටේ
තිරස් තලයක මේ පෘථුවිය ඉලිප්සාකාරව ගමන් මාර්ගය ගමන් කරනවා. ඒක අපිට ඉහළින් නම් බැලුවහම පේනවා. ඒක හරි. එතකොට ඒක මහ පොළව පෘථුවිය නැමැති මහ පොළව කැරකෙන්නේ එහෙමයි. හැබැයි මිනිස්සයා කැරකෙන්නේ මිනිස්සයාට ඒක පේන්නේ එහෙම නෙමෙයි. මිනිස්සයා ඉන්නේ පොළව තිරස් නම් මිනිසා ඉන්නේ ඊට විරුද්ධව සිරස් විදිහට. පොළව නිදාගෙන ඉන්නවා නම් මිනිස්සයා ඉන්නේ හිටගෙන. මිනිස්සයා හිටගෙන ඉන්නේ. මිනිස්සයා පොළොවට විරුද්ධ අතට තමයි ඉන්නේ. පොළොවට ලම්බකව තමයි මිනිස්සයා හිටගෙන ඉන්නේ. එතකොට එයාට ඒක පේන්නේ වෙනත් විදිහකට. එයාට බලපාන්නේත් ඒ විදිහට නෙමෙයි. දැන් පොළොවට බලපාන්නේ නම් සූර්යයා වටා මේ මහ පොළොව ගමන් කිරීම ඒක හරි. ඒක අජීවී දර්ශනයක්. ඒක මහ පොළොවට බලපාන විදිය මහ පොළොවේ ක්‍රියාකාරීත්වය තමයි එහෙම ඒ අය පැහැදිලි කරන්නේ නූතන භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ ඒක හරි. පොළොව එහෙම ගමන් කරනවා. ඉර වටේට ගමන් කරනවා. තිරස් තලයක එහෙම ගමන් කිරීම නූතන භෞතික විද්‍යාවට අනුව හරි. ඒක පොළොවට බලපාන විදිය. ඒතර පොළොවේ යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවා ඒ ක්‍රමයට අනුව. හැබැයි මිනිස්යාට ඒක එහෙම නෙමෙයි බලපාන්නේ. මිනිස්යා ඉන්නේ ඊට විරුද්ධ තලයක ඉන්නේ. පොළොව ගමන් කරන විරුද්ධ තලයක තමයි ඉන්නේ. ඒ නිසායි මිනිස්යාට පේන්නේ ඉර ගමන් කරනවා පොළොව නිශ්චලයි විදිහට පේන්නේ. මිනිස්යා පොළොවට සාපේක්ෂව පොළොව නිශ්චල කරලා තමයි මිනිස්යා බලන්නේ. එතකොට එයාට කර්ම රැස් වෙන්නේ, එයා ජීවත් වෙන්නේ අර මහ පොළොවට දැනෙන විදිහට නෙමෙයි. මහ පොළොවට දැනෙන දෙයට විරුද්ධව මහ පොළොවට යම්කිසි ආකාරයක ක්‍රියාත්මක වෙනවා නම් ඒ චක්‍රය ඊට විරුද්ධ ක්‍රමයකට තමයි මිනිස්යාට ඒක බලපාන්නේ. පෘථුවිය ඒ වගේ ගමන් කරනවා. පෘථුවිය ඉර වටේ ගමන් කරන්නේ තිරස් තලයක. හැබැයි මිනිස්යා ගමන් කරන්නේ සිරස් තලයක. එතකොට මිනිස්යාට ඒක පේන්නේ උඩු යටිකුරු වෙලා විකෘති වෙලා පේන්නේ. ඒ නිසායි මිනිස්යාට කර්ම රැස් වෙන්නේ. මිනිස්යාට උදෑසනක් තියෙනවා, දහවලක් තියෙනවා, රාත්‍රියක් තියෙනවා. මිනිස්යා නිශ්චලව ඉන්නේ, මිනිස්යා ගමන් කරන්නේ. හැබැයි මහ පොළොවට අනුව ඉරයි මහ පොළොවයි අතර භෞතික දර්ශනයට අනුව බැලුවාම මිනිස්යාත් කැරකෙනවා. ඒ විදිහට පොළොවත් එක්කම ඉර වටේ මිනිස්යා කැරකෙනවා. හැබැයි මිනිස්යා තුලට ඇවිල්ලා බැලුවාම මිනිස්යාට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. මිනිස්යාට එහෙම දෙයක් හැඟෙන්නේ නැහැ. හැඟීමක නැහැ. එතකොට එතනදී විද්‍යාවෙන් හිත කියන දේ ග්‍රහණය වෙන්නේ නැහැ. හැඟීම් දැනීම් කියන දේවල් ග්‍රහණය වෙන්නේ නැහැ ඒ දර්ශනයට අනුව. ඒකෙන් අර මහ පොළොව පිළිබඳව අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පෘථුවිය සම්බන්ධව ලබා ගන්න බෑ. පෘථුවියේ ජීවියා සම්බන්ධව ඒකෙන් තොරතුරු හැලෙනවා. මොකද ඒ ක්‍රමයට අනුව නෙමෙයි සත්වයා ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ, මිනිස්සයා ඉන්නේ. ඒක වෙනම දර්ශනයකින් ඒක අවබෝධ කරගන්නට ඕන. එතකොට ජ්‍යොතිෂයේ මිනිස්සයාගේ පැත්ත විතරක් සලකලා තියෙන පෘථුවියේ ගමනක් ගැන එයාලා හිතන්නේ නැහැ. එයාලා එක පැත්තයි. නූතන භෞතික විද්‍යාව එක පැත්තයි. එතකොට පුරාණ ජ්‍යොතිෂ ක්‍රමයේ ජ්‍යොතිෂ විද්‍යාවෙන් එයාලා පෘථුවිය ගමන් කරන්නේ නැහැ. එතකොට ඉර ගමන් කරනවා කියලා ඒක විතරක් එයාලා අල්ලගෙන තියෙනවා. ඊට අනුව එයාලා ඒ තාරකා මණ්ඩල පිහිටීම අනුව යම් ගණනය කිරීම සිද්ධ කරලා තියෙන ඒක සිත සම්බන්ධව මනුස්සයා කර්මය සහ විපාක සම්බන්ධව ඒක හරි. ඒක මම කලින් තාරකා විද්‍යාවේ පැහැදිලි කරා. නියම තාරකා විද්‍යාවක් නෙමෙයි මේ පුරාණ ජ්‍යොතිෂ විද්‍යාව කියලා කියන්නේ. ඒකෙන් පුංචි සිවියක් වගේ කොටසක් යම්තා දුරකට ඒකෙන් දෙයක් කියන්න පුළුවන්. දවස, මාසය, වර්ෂය එහෙම නිර්මාණය වෙනවා. ඉතින් ඒ ක්‍රමයට යාළගේ ජ්‍යොතිෂ ක්‍රමයට තමයි දවස, සතිය, මාසය, අවුරුද්ද නිර්මාණය වෙන්නේ. එතකොට නූතන භෞතික විද්‍යාවට අනුව මාසයක් එන්න බෑ. මාසයක් එන්න බෑ කියන්නේ ඒක
නිකම්ම වටේ ගමන් කරනවා විතරනේ. ඒකේ චුම්බක බලයක් චුම්බකත්වයක් එහෙම යම්කිසි ආකාරයක වෙනස් වීමක් විතරයි කියන්න පුළුවන්. මාසයක් ඒ කියන්නේ විදියට සඳුදා අඟහරුවාද ඒ විදියට කියන්න බෑ. නූතන භෞතික විද්‍යාවට ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට එයාලට විස්තර කරන්න බෑ ජනවාරි පෙබරවාරි මාර්තු ඒ විදියට දෙයක් විද්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ ඒ නූතන භෞතික විද්‍යාවෙන් කියන විදිහට. ඒ කියන්නේ තිරස් තලයක මේ පෘථිවිය ගමන් කරනවා කියලා කීම තුලින් එයාලට කර්මයේ සහ විපාකයක් අහුවෙන්නේ සිතක් අහුවෙන්නේ ඒ වගේම දින මාස ඒවත් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දේශ ගුණයක් එහෙම කියන්න වැඩි විස්තරයක් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද හිරු එයාලා කියන්න පුළුවන් අර රස්නය අඩු වැඩි වෙනවා විතරයි. හිරු ළඟින් යද්දී රස්නය වැඩි වෙනවා. හිරුට ටිකක් ඈතින් යනකොට සීතල ගතියක් ඇති වෙනවා. ඉතින් එච්චරයි කියන්න පුළුවන්. ඉතින් නමුත් මෙතනදී ගහට කොළට මිනිස්සයා ඉන්නේ ඒ ක්‍රමයට විරුද්ධව. නූතන භෞතික විද්‍යාව කියන ක්‍රමයට විරුද්ධව තමයි විරුද්ධ තලයක තමයි මිනිස්සයයි ගහ කොළයි තියෙන්නේ. සත්වයයි ගහ කොළයි පිහිටන්නේ. එයාලගේ සිත පිහිටලා තියෙන්නේ. සිත ක්‍රියාත්මක වෙන්නේ. මිනිස්සයා ක්‍රියාත්මක වෙන්නේ මහ පොළොවට ප්‍රතිවිරුද්ධ ආකාරයට. ඉතින් ඒ නිසා භෞතික විද්‍යාව නූතන භෞතික විද්‍යාවේ ක්‍රමය විතරක්ම අරගෙනත් බෑ. ඒ වගේම පුරාණ ජ්‍යොතිෂ ක්‍රමය විතරක් අරගෙනත් බෑ. ඒ වගේ භාග තමයි සත්‍යතාවයන් තියෙන්නේ. ඒ භාගයක් කියලා අයින් කරනවා. පුරාණ ජ්‍යොතිෂ විද්‍යාව එයාලා මනස විතරයි අරගෙන තියෙන්නේ. කර්මයේ විතරයි. ඒ අයට පේන ආකාරය විතර එයාලා ග්‍රහණය කරගෙන තියෙන එකෙන් ඒ සත්‍යතාවයේ තියෙනවා. නමුත් එයාලා මේ පෘථුවියේ කැරකෙන ආකාරය පිළිබඳව ඒ අය ඒක ආග්‍රහණය කරගෙන නැහැ නිවැරදි ආකාරයට. ඉතින් ඒ නිසා ඒ අයට තාක්ෂණය කියන දේ අහුවෙන්නේ නැහැ. මහ පොළවේ තාක්ෂණය භෞතික විද්‍යාව ඒ අයට ඒකෙන් ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ කර්මයේ මතම තමයි සීමා වෙලා තියෙන්නේ. ඉතින් දේශින් විද්‍යාවේදී ඒ දෙකටම දෙකේම කරුණුත් එකතු වෙනවා. ඒ වගේම වෙනත් මානයක තමයි දේශින් විද්‍යාව ගමන් කරන්නේ. දේශින් විද්‍යාවේදී මහ පොළොවත් කැරකෙනවා. ඒ වගේම ඒ විදිහට අර තලය ගත්තාම තිරස් තලයක නෙමේ සත්වයාට ගැලපෙන තලයක් මෙතනදී විග්‍රහ කරනවා. සත්වයාගේ තලයේ තියෙන්නේ පොළොව ගමන් කරන තලයට ප්‍රතිවිරුද්ධව. ඒතර දේශින් විද්‍යාව ගමන් කරන්නේ අන්න ඒ විදිහට. ඒ කියන්නේ තාරකාවන් දෙසට ගමන් කරන තලයක් තමයි මෙතන විග්‍රහ කරන්නේ. කියන්නේ ඉහළ සිරස් තලයක දේශෙන් භෞතික දේශෙන් විද්‍යාව මේ තාරකා විද්‍යාවන් ගමන් කරන්නේ සිරස් තලයක. පෘථුවිය ගමන් කරනවා හැබැයි සිරස් තලයක. භෞතික විද්‍යාවේ තිරස් තලයක. ඇයි මේ දේශෙන් විද්‍යාවේ මේක සිරස් වෙන්නේ? අර පෘථුවියේ ගමන් කරන සිරස් භෞතික විද්‍යාවේදී කියන සිරස් තිරස් තලය කියන්නේ හරහට ඒ විදිහට විද්‍යාවෙන් කියන ඒ ගමන් මාර්ගයයි ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යාවේදී කියන්නේ ඒ විදිහට ඉර ගමන් කරනවායි කියලා. එතකොට ඒක කර්මයේ සම්බන්ධව ඒකත් සත්‍යයි මිනිසුන්ගේ මනස සම්බන්ධව. එතකොට ඒ දෙකම එකට ක්‍රියාත්මක වෙනකොට මේ පෘථුවිය ගමන් කරන්නේ ඉර ඉහළට සහ ඉරින් පහළට කියන සිරස් රේඛාවක තමයි ගමන් කරන්නේ. ඒක විරුද්ධ නැහැ භෞතික විද්‍යාවට. භෞතික විද්‍යාවට විරුද්ධතාවයක් නැහැ. භෞතික විද්‍යාව කියන්නේ ඉර වටේ ගමන් කරනවායි කියලානේ. හරි ඉර වටේ ගමන් කරනවා.
එතකොට අපිට පේනවා ඉර අපි වටේ ගමන් කරනවා. ඒක අපිට පේන හැඟෙන ඒක අපේ හැඟීම. හැඟීම බොරු නෙවෙයිනේ. ඒ කියන්නේ අපිට එහෙම දැන් ඇත්තටම පේනවනේ වැරදිවට හරි අපිට එහෙම ඉර උදාවක් පේනවා. අපි ඊට අනුව තමයි අපි පැවතෙන්නේ. එතකොට අපි ජීවත් වෙන්නේ එහෙමයි. අපේ මේ ජීවිතේට එහෙම තමයි කර්ම අපි රැස් කරන්නේ. ඒතර ඒකත් අපි මේ ඉර යට ඉඳන් බලනකොට දවසක් තුල ඉඳගෙන බලනකොට එතනත් යම්කිසි සත්‍යතාවයක් තියෙන එක බොරුවක් නෙවෙයි. එතනත් ඒ අපේ හැඟීමකට අනුව බලනකොට ඒ විදිහේ සත්‍යතාවයක් තියෙනවා. ඒ දෙකම එකතු කරලා ගන්නකොට දෙකම එකතු වෙන්නට ඕන. එකක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. එක පැත්තක් අයින් කරන්න බෑ. ඒතර සාමාන්‍ය ජනතාවක පැත්තකට තල්ලු වෙනවා. එයාලා දකින්න දෙයට. දීසෙන් විද්‍යාව ඒ සත්‍යතාවයන්ගේ ඉදිරි පියවරක් හැටියට තමයි මේ විග්‍රහය සිද්ධ කරන්නේ. ඒක හරියට පුරාණ ජ්‍යොතිෂ විද්‍යාව මුල් වගේ. ඒක මුල් සත්‍යයක් තියෙනවා. මූල සත්‍යයක් තියෙනවා. එතකොට නූතන භෞතික විද්‍යාව කඳක් වගේ. ගහක කඳක් වගේ තමයි ඒ සත්‍යතාවය. කඳන් සත්‍යතාවය. මූල සත්‍යතාවය ජ්‍යොතිෂයේ කඳන් සත්‍යතාවයේ තියෙනවා. කඳක් සම්බන්ධව නූතන භෞතික විද්‍යාව. එතකොට දීසෙන් විද්‍යාව ගත්තාම ගසේ පළදරන විද්‍යාවක් ඇටියට තමයි මේව පැහැදිලි කරන්නේ. අපට කඳ විතරක් තිබෙලා බෑ අපට ඵලයක් අවශ්‍යයි. අපිට සැපයක් අවශ්‍යයි. අපිට ප්‍රයෝජනයක් ඕනේ. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට තමයි මේක පැහැදිලි කරන්නේ. පුරාණ ජ්‍යොතිෂ විද්‍යාව තියෙන්නේ මූල සත්‍යයක්. ගහක මුල් වගේ තමයි ඒ සත්‍යතාවයේ ක්‍රියාකාරීත්වය. භෞතික විද්‍යාව ගත්තාම මේක අර තියෙන ඒ භෞතික විද්‍යාව ගත්තාම කඳන් බලයක් තමයි ඒ විද්‍යාවේ තියෙන්නේ. ඉහළට අරගෙන යන බරක් ඉහළට ඔසවන බලයක් තමයි තියෙන්නේ. ඉතින් නමුත් මේ දීසෙන් විද්‍යාව ඊටත් එහා ගිය මල්පල දරන මල්පල ගැන්වෙන සත්‍යතාවයක් තමයි මේ දීසෙන් විද්‍යාවේදී තියෙන්නේ. ඒ දෙකම එකතු වෙනවා. මුලුත් එකතු වෙනවා කඳත් එකතු කරගෙන තමයි මල්පල දරන්නේ. ඉතින් ඒ අනුව තමයි මම පැහැදිලි කරේ රෝපණ විද්‍යාවේ සහ තාරකා විද්‍යාවේ මේ ඉර උඩට අපි ගමන් කරනවයි කියලා. ඉතින් ඒක තමයි නිදහස් මනසකින් අවබෝධ කරගන්නට පුළුවන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අදත් එහි වැඩි විස්තරයක් තමයි පැහැදිලි කරන්නේ. නූතන භෞතික විද්‍යාව පැහැදිලි කරමු විතර අපි ඉස්සරලාම බලමු. දවල් 12ට ඉර මුදුන් වෙනවා. ඒතර අපි සක්වලට ගිහිල්ලා බැලුවාම ඔන්න පෘථිවියේ තමන් හිටගෙන ඉන්නවා. ඉර දෙසට ඉර පැත්තට තමයි තමන්ගේ ඔළුව තියෙන්නේ. තමන් හිටගෙන ඉන්න හරියටම ඉර කෙලින් හිටගෙන ඉන්නවා. එතකොට තමන් ඉර දෙසට ඔළුව තියාගෙන තමයි දවල් 12ට හැමදාම තමන් ඉරට තමයි ඔළුව තියාගන්නේ. ඉරට ඔළුව තියාගෙන තමයි වටේට කරකෙන්නේ අවුරුද්දක්. දැන් එයා දහවල් කාල රාත්‍රී කාලේ අනිත් පැත්ත හැරෙනවා අහපව් ඔළුව හිටිනවා දවල් 12 විතර වෙනකොට හරියටම ඉර කෙලින් ඔළුව පිහිටනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි එයා වටේට අවුරුද්දක් ගමන් කරන්නේ. දවල් කාලෙට හැමදාම දවල් කාලෙට එයා ඉර පැත්තට තමයි හිටගන්නේ. ඉර කෙලින් තමයි එයා හිටගන්නේ. එහෙම ඔළුව තියාගෙන හරියටම ඉර අර කොට්ටේ තියාගත්තා වගේ තමයි. කොට්ටේ හිසට තියාගත්තා වගේ ඉර කොට්ටයක් කරගෙන තමයි තමන් වටේට ගමන් කරනවා. කවදාවත් අවුරුද්දක් තුළ වටයක් යනවා. කවදාවත් තමන් දවල් 12ට හිටගත්තාම පැත්තකට යන්නේ නැහැ.
ඒ ඉර පැත්තට තමයි ඉර කෙලින් තමයි තමන්ගේ හිස පිහිටන්නේ. ඉතින් ඉර මුදුන් වෙන එක ටිකක් එහෙම වෙනවා පුංචි ඇලවීමක් තියෙන නිසා. නමුත් නියම ක්‍රමයේ බලනකොට ඉර මුදුන් වෙනකොට ඉර කෙලින්ම තමයි තමන්ගේ හිස පිහිටන්නේ. ඒ වටේට තමන් ගමන් කරන්නේ ඒ විදිහට ඉර පැත්තට ඔළුව තියාගෙන ගමන් කරනවා. එතකොට තමන් දැන් ඉන්න තැන ඉඳන් මාස 6කින් බැලුවාම එහා කොනේ තමන් ඉන්නේ ඉරට පැත්තට ඔළුව තියාගෙන තමයි මාස 6කින් බැලුවාම ඉන්නේ. අද ඉන්න තැනින් මාස 6ක් ගියාමත් තමන් ඉන්නේ එහා පැත්තේ. ඒක සක්වලට ගිහිල්ලා අපි උඩ ඉඳන් බලන්න ඕන. උඩ ඉඳන් මේ සෞරග්‍රහ මණ්ඩලය දිහා බලන්න තමන්ව පෘථුවිය නතර කරලා දවල් 12ට ඉර කෙලින් ඉන්න කෙනා එහෙම මාස 6ක් වටේට ගිහිල්ලා බැලුවාම එයා දවල් කාලෙට එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තට මාස 6කින් එහා පැත්තට ගිහිල්ලා ඒත් ඉර පැත්තට තමයි ඔළුව තියාගෙන ඉන්නේ. ඔළුව තියන් දවල්ට අනිවාර්ය. එතකොට මේ ඇතුල් පැත්තට ඉර පැත්තට තමයි දවල් 12ට තමන්ගේ හිස පිහිට තමන් හිටගන්න එහෙමයි. එහෙම ගමනක් තමයි වටේට යන්නේ. එතකොට බලන්න දැන් අද දවසට තමන් එන්න. දැන් අද ඔන්න දැන් අර පෘථිවි සක්වල උඩින් දැන් බැලුවනේ. දැන් එතනින් ඇවිල්ලා මහ පොළොවට ඇවිල්ලා මහ පොළොවේ දැන් හිට ගන්න. මහ පොළොවේ හිටගත්තාම ඔන්න දවල් 12 වෙද්දින් තමන්ගේ හිස උඩට ඉර ඇවිල්ලා තියෙනවා. එතන නතර වෙමු. තමන් ඉන්නවා ඔන්න හිස මුදුනේ දවල් 12ට ඉර තියෙනවා. තව මාස 6කින් යනකොට මේ තියෙන ඉරටම තමන් වෙනත් පැත්තක හිස තියාගෙන ඉන්න එපා. හරියටම අංශක 180ට අංශක 180 දැන් ඉන්න තැනින් අංශක 180ට තමන් මාස 6ක් ගියාම හරියටම ඉරට හිස තියාගෙන ඉන්න ඕන. මේ තියෙන ඉර වෙනස් වෙන්නේ නැහැ. දැන් අද දවල් 12ට ඉර තියෙනවා. ඔය ඉර වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තමන් හරියටම අංශක 180කින් ඉර පැත්තට හිස තියාගෙන ඉන්න ඕන යටිකුරු විදිහට. යටිකුරු විදිහට ඉන්න ඕන. එතකොට බලන්න වෙන ක්‍රමයක් නෑ. අනිවාර්යෙන් ඉර උඩටම ගිහිල්ලා තමයි Tamanට යටි පැත්තට හිස තියාගෙන ඉන්න වෙන්නේ. වෙන යන්න මාර්ගයක් නෑ. වෙන යන්න මාර්ගයක් නෑ. ඒ කියන්නේ ඉර නිශ්චලව තියාගෙන ඉර කැරකෙන්නේ නැහැනේ. දැන් දවල් 12ට ඕන හිස මුදුනට ඔය ඉර කැරකෙන්නේ නැහැනේ. ඒ ඉර නිශ්චලයි. දැන් අද දවල් 12ට පේන ඉර ඔතන නිශ්චලයි. ඒක කැරකෙන්නේ නැහැ. එතකොට ඒක නිශ්චලයි නම් ඔය ඉරෙන් ඔතන තියෙද්දිම මාස 6කින් හරියටම ඒ ඉරේ අංශක 180ක් ගෙවාගෙන ගිහිල්ලා තමන් උඩු යටිකුරු විදියට ඉන්නට ඕන. උඩු යටිකුරු විදියට ඉන්න ඕන. එතකොට අනිවාර්යෙන් ඉර උඩටම යන්න වෙනවා. වෙන යන්න තැනක් නැහැ. ඉර උඩට ගිහිල්ලා යනකොට තමයි Tamanට අර යටිකුරු විදියට ඉන්න පුළුවන් වෙන්නේ. දැන් අර සක්වලට ගිහිල්ලා බැලුවානේ. සක්වලේ උඩ ඉඳන් බැලුවාම Taman ඔන්න ඒ ඉර මැද තියෙනවා. Taman දැන් තිරස් තලයකනේ. අර මේසයක් වගේ තලයක දැන් මේසේ මැද තියෙනවා
ඉර ඔන්න මේසේ කොනක තියෙනවා පෘථුවිය. තමන් මේ පෘථුවියේ ඉන්නේ හැබැයි ඉර පැත්තට ඔළුව දාගෙන හිටගෙන ඉන්නේ. එතකොට මේස අර නිදාගෙන ඉන්න විදිහට කියන්නේ මේසේ අපි නිදාගෙන අපි කියමු මේසේ එක කෙළවරක පෘථුවිය තියෙනවා. පෘථුවියට කකුල් දෙක තියාගෙන එතකොට ඉර තියෙනවා මැද. ඉර පැත්තට ඔළුව දාගෙන ඉන්නේ. ඕක තමයි විශ්වයේ මේ සක්වල පිහිටන ආකාරය. එතකොට ඔන්න හරියටම දවල් 12ට තමයි ඒ විදිහට තමයි ඉන්නේ. ඊට පස්සේ තමන් මාස 6ක් යනකොට අපි කියමු වම් පැත්තේ කෙළවරේ ඔන්න පෘථුවිය තියෙනවා. වම් පැත්තේ කෙළවරේ පෘථුවිය තියෙනවා. තමන් ඉර මැද තියෙනවා මේසේ. ඒ පෘථුවියේ කකුල් දෙක තියාගෙන වම් පැත්තේ කෙළවරේ කකුල් දෙක තියාගෙන ඉර පැත්තට මැදට ඔළුව දාගෙන ඉන්නවා. ඔයතර ඒ ක්‍රමයටම ඉර වෙනස් කරන්නේ නැහැ. හැබැයි අපි කකුල් දෙක තියාගෙන ඉන්න පොළොව වටේට කරකවනවා. ඔන්න වම් පැත්තේ ඉඳන් අපි ඒක ටික ටික එහෙම කරකවගෙන ඇවිල්ලා දකුණු පැත්තට ගේනවා. දකුණු පැත්තට ගෙනාවහම ඔන්න අංශක 180යි. හැබැයි ඉර වෙනස් වුණේ නැහැ. පොළොව කැරකුණා. කලින් හිටියේ අපි වම් පැත්තේ කෙළවරේ කකුල් දෙක තියලා මැද පැත්තට ඔළුව තියාගෙන දැන් ඉන්නේ දකුණු පැත්තට කකුල් දෙක තියාගෙන මැදට ඔළුව දාගෙන. එතකොට උඩු යටිකුරු වෙලා තමයි තමන් දැන් පිහිටලා තියෙන්නේ. ඔන්න මාස 6කින් වෙන දේ. එතකොට තිරස් තලයකනේ ඕක වෙන්නේ. තිරස් තලයක වෙන්නේ දැන් අපි අපේ මේ දැන් ජීවත් වෙන ක්‍රමයට ආවහම අපි ඉන්නේ මේසේ දිගා වෙලා ඉන්න විදිහට නෙමෙයිනේ. ඒක කෙලින් හිටවන්න ඕන. මේසේ තමනුයි පෘථුවියයි තමනුයි ඉරයි ඒ විදිහට තියෙන විදිහට මේසේ අලවනවා. අලවලා මේසේ කෙලින් කරන්න. මේසේ කෙලින් කරන්න ඕන තමන් කෙලින් හිට ගන්න විදිහට පොළොව. එතකොට පෘථුවිය පොළොවට පිහිටන පොළොව පැත්තට පිහිටනවා. තමන් කෙලින් හිට ගන්නවා. තමන්ගේ උඩ ඉර තියෙනවා. එතකොට ඒ විදිහට බැලුවාම තමන් මාස 6කින් මොකද වෙන්නේ? අර විදිහට කැරකිලා අර දකුණු පැත්තට ගිය විදිහට කැරකිලා තමන් උඩට යනවා. ඉර පහළට පිහිටනවා. එතකොට තමන් ඉන්නේ දැන් ඉන්න තැනින් උඩ ඉන්නේ. උඩට ගිහිල්ලා යට පැත්තට ඔළුව දාගෙන ඉන්නේ. ඉර තියෙන්නේ යට. ඉර තියෙන්නේ යට. හැබැයි තමන් මාස 6කින් එතෙන්ට ගියාම තමන්ට පේන්නේ දැනෙන්නේ නැහැ ඉර යට තියෙන්නේ තමන් උඩ ඉන්නේ කියලා තමන්ට දැනෙන්නේ නැහැ. තමන්ට දැනෙන්නේ නැහැ. ඒක හොයාගන්න බෑ. හොයාගන්න බැරි හිස් අවකාශයක මේව වෙන හින්දා. හිස් අවකාශයක වෙන නිසා තමන්ට මේක වෙනසක් දකින්න මේක හඳුනා ගන්න බෑ. ඒක වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක හඳුනා ගන්න ලේසිතින් තාරකා සම්බන්ධව අධ්‍යයනය කරනවා නම් මේක තව තවත් අවබෝධ කරගන්න පුළුවන්. තාරකාවල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ මාසෙන් මාසෙට අවකාශයේ අහසේ තාරකා එකම තාරකා රටාවක් නෙමෙයි තියෙන්නේ. මාසෙන් මාසෙට තාරකා රටාවන් වෙනස් වෙනවා. ඉතින් ඒ තාරකාවන් වෙනස් වෙනවා කියන්නේ අහස කැරකෙනවා කියන එක නෙමෙයි. මේ පෘථිවියේ තමයි තාරකා වලින් තාරකා වලට ගමන් කරන්නේ. ඒ රටාවෙන් රටාවට ගමන් කරනවා. ඉතින් සමහර ඒ විදිහට ඒ පෘථිවිය
තියෙන තැනින් ඉහළට තමයි ගමන් කරන්නේ. ඒක ඉතින් තව හොඳට හිතලා බලන්න. මම තව ටිකක් සරල වෙන්න තමයි ඉදිරිය පැහැදිලි කරේ. මේකෙදී භෞතික විද්‍යාවත් එකතු වෙන්නට ඕන, තාරකා විද්‍යාවත් එකතු කරගෙන තමයි අපි මේ සත්‍යතාවය දකින්නට ඕන. ඒතකොට තමයි අපිට මේ භෞතික විද්‍යාව අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අපේ ජීවිතෙන් දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපේ ජීවිතෙන් ওই භෞතික විද්‍යාව දකින්න බෑනේ, අවබෝධ කරගන්න බෑනේ. ඉර වටේ පෘථුවිය කැරකෙනවා කියන එක අපිට ඒක විතරක් ග්‍රහණය කරගන්න බෑ. ඒක ග්‍රහණය කරගන්න, අවබෝධ කරගන්න, ඒක අපේ ජීවිතේට පමුණුවා ගන්න බෑ. ඒ සත්‍යතාවය, ඒ ක්‍රියාකාරීත්වය අපේ ජීවිතේට එකතු කරගන්න මේක මහ පොළොවට බලපාන දෙයක්. අපේ ජීවිතයට බලපාන විද්‍යාව කොහොමද අපි දකින්නේ? එහෙනම් මේ මහ පොළොවයි, ඉරයි, මිනිස්සයයි මේ තල ඔක්කොම එකතු වෙන්නට ඕන. මිනිස්සයාගේ පිහිටීම අනිවාර්යයෙන් මෙතනදී එකතු කරගන්නට ඕන. එතකොට ඒ තුනම එකතු වෙනකොට මේ ක්‍රියාකාරීත්වය ගමන් කරන්නේ සිරස් විදිහට. මහ පොළොව ඉර උඩට යනවා, අය පහළට එනවා. ඒ විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උදෑසන ගත්තාම ඉර පායන මොහොතේදී තමන් අර ඉහළට යන රේඛාවට පත් වෙනවා. දැන් ඉර උන නැගෙනහිර පැත්තේ ඉර තියෙනවා. තමන් මෙහා කෙළවරේ තමන් හිටගෙන ඉන්නවා. එතකොට ඉර උදා වෙන මොහොතේදී තමන්ට අහසක් පේනවා. ඉර උදා වෙන මොහොතේදී තමන්ට අහසක් පේනවා. අන්නේ ඒ අහසට තමයි මේ පෘථුවිය ගමන් කරන්නේ. ඒක බොරුවක් නෙමෙයිනේ. අහස පැත්තට ඉර ගමන් කරනකොට තමයි ඒත් එක්කම තමයි මේ පෘථුවිය හැරෙන්නේ. පෘථුවිය ඉර තමන් උඩට එනවා නෙමෙයි, පෘථුවිය තමන් ඉර දෙසට හැරෙනවා. පොළොව කැරකෙනවා ඒ පැත්තට. එතකොට පොළොව කැරකෙනවා තමන් ඉන්න තැන ඉඳන් ඉර පැත්තට තමයි කැරකෙන්නේ. නැගෙනහිරට තමයි මේ ඉර කැරකෙන්නේ. ඒ කැරකෙනකොට මොකද වෙන්නේ? අහස පැත්තට යන්න එපේ. මේ පෘථුවිය කැරකෙනකොට ඒක ගමන් කරන්නේ අහස පැත්තට. තමන් වටේ කැරකෙනවා වගේම ඒ කැරකෙනකොටම ඔය තියෙන අහස පැත්තට ගමන් කරනවා. ඒක තමයි අර ඉලිප්සාකාර ගමන් මාර්ගය. ඉර වටේ පෘථුවිය ගමන් කරන ගමන් මාර්ගයක් තියෙනවා. ඒ ගමන් මාර්ගයට අපි උදෑසන තමයි අපි වැටෙන්නේ. දැන් නිතර අපි ගමන් මාර්ගයේ ඉන්නේ පෘථුවිය වටේට කැරගෙනවනේ. ඒ ගමන් මාර්ගය එළියට පනිනවනේ. ඒ රේඛාවෙම ඉන්නේ නැහැ. ඒ රේඛාවට දැන් අපි රාත්‍රියට ඉරුගෙන් අනිත් පැත්ත හැරෙනවා. එතකොට අර මාර්ගය තුලම තමන් පිහිටන්නේ නැහැ. ඒක ඊටාම පුංචි රේඛාවක තමයි මේ ඉර ගමන් කරන්නේ. ඒ කියන්නේ අඳුරයි ආලෝකයයි එකතු වෙන රේඛාවේ තමයි මේ ඉලිප්සාකාර ගමන් මාර්ගයේ තියෙන්නේ. ඒ විදිහට පුංචි ඉරක් තමයි මේ බලය කියන්නේ කම්බියක් වගේ පෘථුවිය වටේට ඇදගෙන යන බලය හරියට අර පුංචි කම්බියක් වගේ තමයි වටේට ක්‍රියාත්මක වෙන්නේ. ඒක මහා විශාලවටම ක්‍රියාත්මක වෙන ශක්තියක් නෙමෙයි. මං කිව්වා අර කේන්ද්‍රය හරහා මේ බලය යන්නේ කියලා. ඊටාම සියුමට. ඉතින් ඒ හරියට මේ රේඛාවට ඒක චුම්බක ශක්තියක්, චුම්බක ක්ෂේත්‍රයක් ඉරට දුරින් ඉලිප්සාකාර ගමන් මාර්ගයක් තියෙන චුම්බක බලයක් තියෙන්නේ. ඉතින් ඒ චුම්බක බලයට පැය 24ෙම අපි ඉන්නේ නැහැ. පැය 24ෙම ඉන්නේ නැහැ. එතෙන්ට හරියට මේ රේඛාවට එන්නේ
හරියටම ඉර උදා වෙනකොට සහ ඉර බැස යනකොටත් ඒක අපි ඒ රේඛාවට වැටෙනවා. ඉර ගමන් කරන පැත්තටම උදෑසන තමයි අපි මේ රේඛාව තුළ හරියටම ඒ චුම්බක බලය තුළ පිහිටන්නේ. ඒ විදිහට ඒක පෘථුවිය වටේට තල්ලු කරගෙන විශාල ශක්තියක්නේ. ඒ ශක්ති රේඛාවට අපි වැටෙන්නේ ඉර උදා වෙනකොට විතරයි. හරියටම ඉර උදා වෙන මොහොතේදී ඒ රේඛාව තුළ තමන් පිහිටනවා. එතකොට ඒ රේඛාව තමයි අර අඳුර නැති කරගෙන ආලෝකය ඇති කරන පොළව දිගේ තමන් ගාවට එන්නේ ඒ රේඛාව. ඒ රේඛාව තමයි එන්නේ. ඉතින් ඒක තමන්ගෙන් ඉවතට යනවා පෘථිවිය කැරකෙන නිසා. කැරකෙන නිසා තමන් එතන ඉවත් වුණාට පෘථිවියේ රේඛාවෙන් ඉවතට යන්නේ නැහැ. මොකද තමන් එක තැනක ඉන්නේ නැහැනේ වටේ කැරකෙනවානේ. එතකොට තමන් ඉන්න තැන වෙන කෙනෙක් එනවා. වෙන කෙනෙක් ගාවට ඒ ආලෝකය ගමන් කරනවා පෘථිවිය කැරකෙන නිසා. ඉතින් ඒ රේඛාව වෙනස් වෙන්නේ නැහැ. ඒකේ විදිහටම තියෙනවා. ඒ රේඛාවට අපි ඉර උදා වෙනකොට තමයි පත් වෙන්නේ. ඉර උදා වෙන මොහොතේදී පිහිටීම ගත්තාම තමන් අර විදිහට මේ පෘථුවිය එහාට තල්ලු කරන බලයකට බලයක් ක්‍රියාත්මක වෙනවා. පෘථුවිය තමන් වටේ කැරකෙන බලය නෙමෙයි. මේ පෘථුවිය හිරු වටේ කරකවන බලයක් තියෙනවා. අන්න ඒ රේඛාවට වැටෙනවා උදෑසන. උදෑසන ඒ ඉදිරියට තල්ලු කරනවා. ඉර උදා වෙනකොටම ඒ විදිහට ඒ ශක්තිය තුලට තමන් පැමිණෙනවා. තමන්ට එතකොට ඒ බලය තමන් තුල ක්‍රියාත්මක වෙනවා. ඒ බලය ඒ ශක්ති රේඛාව තමන් තුල ක්‍රියාත්මක වෙනකොට තමයි තමන්ට සැහැල්ලුවක් ඇති වෙන්නේ, සතුටක් ඇති වෙන්නේ, ප්‍රබෝධයක් ඇති වෙන්නේ, පිබිදීමක් ඇති වෙන්නේ. සත්වයා නැගිටින්නේ ඒ ශක්තියෙන්. ඇහැරෙන්නේ ඒ ශක්තියෙන්. ඒ ශක්තිය නැත්තම් නැගිටින්න බෑ. නිදාගත්ත කෙනෙක් නැගිටින්නේ කල්පයක් ගියත් ඒ රේඛාවට වැටුනේ නැත්තම්. රේඛාවට වැටුනොත් නැගිටවන්න ඕන නැහැ. වෙන කෙනෙක් අවදි කරවන්න ඕන නැහැ. ඒකෙන් අවදි වෙනවා. ඒක ඉහළට ඒ මොහොතේදී මං කිව්වා ඉර නැගෙනහිරේ පැත්තේ තියෙනවා. තමන් මෙතන ඉන්නවා. ඒ පේන අහස පැත්තට උදෑසන තමන් තල්ලු වෙනවා. උදෑසන ඉහළ අහසට ඉහළ අහසේ තමයි වක්‍රයේ අර චක්‍රයේ තියෙන චුම්බක බලය තියෙන්නේ. තමන් ඉන්න තැන ඉඳන් ඉහළට තමයි ඒ රේඛාව තියෙන්නේ. ඉහළට අදිනවා. විශාල ශක්තියකින් මං කිව්වා අර උපදින මොහොතේදී එන ශක්තිය ඒක උදෑසනේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඉර උදා වෙනකොට මේ මොහොතේදී පෘථුවිය ඉහළට තල්ලු වෙනවා. තමන් වටේ කරකිනවා වගේම ඉහළට තල්ලු වෙනවා. මේ මොහොතේදී ඒ ශක්තියට තමන් පත් වෙනවා. තමන් තුළ ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන ශක්ති රේඛාවට වැටෙන නිසා. එතකොට ඒක ඉහළට අදින පෘථුවිය උනත් පෘථුවියේ බර සම්පූර්ණම අහසට තල්ලු කරන මහා ශක්තියකට තමයි තමන් වැටෙන්නේ. එතකොට ඒක ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධයි. බරක් නේක සැහැල්ලුයි. ඒක ඉහළට අර ගස් ඉහළට රෝපණය වෙන බලයක්. ඉර උඩට තමන්ව අරගෙන යන පෘථුවිය ඉහළට අදින බලයක්. හරියට මේ මොහොතේදී ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තිය තුල තමන් පිහිටන නිසා ඉර උදා වෙනකොටම ඒ ශක්ති රේඛාවට තමන් වැටෙන නිසා තමයි තමන්ට නැගිටින්න පුළුවන් වෙන්නේ. නැත්නම් නැගිටින්න නිදාගත්තාම සිහියක් නැහැනේ. පුරුද්දට නැගිටින්නෙත් නැහැනේ. නිින්දේ ප්‍රමාණයක් නැහැ. නිින්දේ ප්‍රමාණයක් නැහැ. මේ ඉර ඒ ශක්ති රේඛාවට වැටුනේ නැත්නම් පෘථිවිය භ්‍රමණය නතර වුණොත් මග දෙපාන්දර 2-3 විතර පෘථිවිය කැරකෙන නතර වුණොත් කල්පයක් වුණත් ඒ නිින්දෙම එයා ඉන්නවා. මරණකම්ම ඉන්නවා. මරණකම් වෙන කෙනෙක් නැගිට්ටෙව්වොත් එතනදී අවදි වෙනවා. එහෙම නැතුව නිදාගත්තොත් ඔක්කොම නිින්දගෙන ඉන්නේ. ඔක්කොම මේ විදිහට කවුරුත් අහරවන්න ගියේ නැත්නම් එයාට විතර නැගිටින්න බෑ. මොකද නිදාගත්තාම ඔක්කොම අක්‍රියයිනේ. මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
තද නින්දකට වැටුණ කෙනෙක් ඇහැරෙන්නේ අවදි කරවන්නේ අර උදෑසන ඉර උදාවත් එක්කම තමන් ළඟට එන ආලෝක බලයෙන් තමයි, ඒ ශක්තියෙන් තමයි නින්දෙන් අවදි කරවන්නේ. මොකද තමන්ට අවදි වෙන්න බෑ. තමන්ට සිහියක් නැහැ. තමන්ට ශක්තියක් නැහැ. ඒක ස්වභාවයෙන්ම වෙන්න එපා. අවදි වීම හිතලා අවදි වෙන්න බෑනේ. මන් දැන් නැගිටින්න ඕන කියලා එහෙම අවදිම සිහිය හිත වැඩ කරන්නේ නැහැ. සිහි කල්පනාවක් නිදාගත්තාම සිහි කල්පනාවක් අපිට හිතෙන්නේ උදේ වෙනකොට පුරුද්දට නැගිටිනවයි කියලා. පුරුද්දට නැගිටින්න බෑ එහෙම. එතකොට පුරුද්ද කියලා කියන්නේ Taman තුල තියෙන දෙයක් නෙමෙයි. අර පෘථුවිය තමයි, පෘථුවිය තුල තමයි පුරුද්ද තියෙන්නේ. එයා තමයි පුරුදු වෙලා තියෙන්නේ කැරකෙන්න. Taman වටේ කැරකෙන්න මේ පෘථුවිය මහ පොළොව පුරුදු වෙලා තියෙනවා. එයා හරියට මේ වෙලාවට උදේ වෙනකොට හරියටම ඒ තැනට එනවා. සමාන වේගයකින් කැරකෙන්නේ. ඒකට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ පෘථුවිය තමයි පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සු ඇහැරවන්න. නමුත් මිනිස්සයාට පුරුදු වෙන්න බෑ එහෙම. මිනිස්සයාට එහෙම පුරුද්දක් නැහැ. ඉතින් ඒ විදිහට පෘථුවිය කැරකෙන නිසා තමයි කැරකිලා හරියටම ඉර උදා වෙන මොහොතට එනකොටම තමයි අවදි වීම සිද්ධ වෙන්නේ. ශක්තියෙන් තමයි නැගිටින්නේ. ඒ කියන්නේ ඉහළට නැගිටවන බලයක්, ඉහළට අදින බලයක් නම් අහසට බර, අහසට අදින බලයක්. ඒක තමයි කෙලින් කරන බලයක්. උඩට අරන් යන බලයක්. ඔන්න මිනිස්සයා නිදිද මැරුණා වගේ වැටිලා ඉන්නවා. මල කඳක් වගේ. මැරුණාම මල කඳක් වගේ. මේ මල කඳ කෙලින් කරනවා, කෙලින් වෙනවා අර චුම්බක ගුරුත්වයට විරුද්ධව ක්‍රියාත්මක වෙන මහ පොළොව අහසට අදින ඒ ගුරුත්ව විකර්ෂණ බලය ඇඟට වැදුණු ගමන් ඇඟ කෙලින් වෙනවා. ඇඟ කෙලින් වෙනවා. ඇඟ ඉහළට එසවෙන අර ගහක් ඉහළට වර්ධනය අදිනවා වගේ ඒ බලය තමයි ෂණිකව දවසක් තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් ගහක් නම් ඉහළට වර්ධනය වෙන්න අවුරුදු ගාණක් යනවා. ඒ ශක්තිය දිගේ තමයි ගමන් කරන්නේ. හැබැයි ඒ ශක්තිය දවස ගානේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අරුණ ඉර උදා වෙනකොට මේ ශක්තිය තමයි පැමිණෙන්නේ. ඉතින් අන්න ඒ ශක්තිය ඇඟට වැටුනහම තමයි මේ නැගිට වීම, කෙලින් වීම සිද්ධ වෙන්නේ. නිකම්ම කෙලින් වෙනවා. කෙනෙක් ඉතින් ඒකට ඒ ශක්තිය වෙලා අවදි වෙනවා, ඇහැරෙනවා. ඒ වුණාට සමහර අය ඒකට එච්චර උනන්දුවක් නැහැ. ඒකට කියනවා කම්මැලිකම. ඒ වෙලාවටවත් ඉර උදා වෙනකොටවත් කෙනෙක් නැගිටින්නේ නැත්නම් ඒක ඒ සීමාව ඉක්මුවොත් ඒක කම්මැලිකමක් කියලා කියනවා. ඒ කියන්නේ ඒ වෙලාවට අනිවාර්යෙන් නැගිටින්න ඕන. හැබැයි ඉර උදාවට කලින් අරුණ එනවා. ඒක ඉර උදාවට සමහර පැය භාගයකට විතර කලින් එනම් පහමාරට විතර අරුණ එනවා. එතකොට ඒකත් අර බලය අරගෙන තමයි එන්නේ. ඒ නිසා පොඩි පණිවිඩයක් දෙනවා. එතනත් ඒ අරුණෙත් තියෙනවා අවදි කරවන බලයක්. නින්දෙන් ඒ නැගිටීම සඳහා සූදානම් කරවන බලයක් අරුණෙන් එනවා. ඒක එන්නේ නලල හරහා තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොටත් එයා පිබිදෙන්න සූදානමක් කරනවා. ඒතර මේ මොහොතේදී නැගිටින්න පුළුවන් කෙනෙකුට. අරුණිනුත් නැගිට්ටවනවා. නමුත් නියම පිබිදීම සිද්ධ කරන්නේ ඉර උදාවත් සමග. ඉර උදාවත් සමග තමයි පිබිදීමේ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ ශක්තිය ඉතින් මෙතන විශාල දෙයක් තියෙනවා. විශාල බලයක් ඒ ඉර උදා වෙන සුළු කාලය තුල උපරිම පැයයි. ඒ කියන්නේ 5මාර 6මාර අතර වගේ කාලය තුල හරියට ඉර උදා වෙන මොහොතේ තමයි උපරිම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. මහා ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒකයි බුද්ධත්වයටත් බුදුරුපත් වෙන්නේ ඉර උදාවත් සමග. ඉහළට අදින බලයක් තියෙනවා. මහා ඥානයක් අවදි සියල්ලම අවදි කරනවා. සියල්ලම ඉහළට අදිනවා. මහ පොළවේ තියෙන සියල්ලම. සජීවී අජීවී හැම දෙයක්ම. කායික මානසික සජීවී අජීවී හැම දෙයක්ම ඉහළට අදිනවා. ඒවා නැගිට්ටවනවා. මනසත් නැගිට්ටවන මනසත් අවදි කරනවා. තියෙන චක්‍රත් අවදි වෙනවා.
ඒක තමයි විශාලම ශක්තිය. ඉතින් අපි යම්කිසි වැඩක් ඒ වගේ විශේෂ දේවල් විශේෂ අදිෂ්ඨාන තියෙනවා නම් හරියටම ඊර උදාවට තමයි ඒව ගන්න ඕනේ. ඒ ඊර උදාවත් එක්කම හරියටම අපි කරනවා නම් ඒව ඉක්මනටම දියුණු වෙනවා. ඉක්මනටම ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරනවා. ඒ නිසා ඒ කාලය අපි උපරිම ප්‍රයෝජන ගන්නට අවශ්‍යයි. ඒ කාලය තුල තමයි ඉගෙන ගන්න දේවල්, මතක තියාගන්න දේවල්, බණ භාවනා කටයුතු වැදගත්ම දේවල් කරන්න ඕන හරියටම ඉර උදාවට. ඉර උදාවටම හරියටම ඒක තමයි බලවත්ම නැකත. තමන්ගේ කකුල් දෙක ගාවට ඉර එළිය එන මොහොත තමයි විශාල ශක්තියක්. ඒ එන ඉර එළිය තමන් ගාවට එනවා. අඳුර එක පැත්තකින් තියෙනවා, එළිය අනිත් පැත්තෙන් තියෙන රේඛාව තමන්ගේ කකුල් දෙක ගාවට එනවා. එමෙ එන්නේ එපැයි මොන අවස්ථාවක හරි. ඒ කියන්නේ ඉර එළිය මහ පොළොවට වැටෙනවා. එක පැත්තක ඉර එළිය තියෙන, අනිත් පැත්තේ කළුවර තියෙනවා. එළිය භාගයයි කළුවර භාගයයි වෙන් වෙන රේඛාවක් තියෙනවා. රේඛාව තුල ගත්තාම එක පැත්තක් කළුවරයි, එක පැත්තක් අඳුරුයි. ඔය රේඛාව පෘථිවිය වටේට කැරකෙනකොට ඔය පොළවේ හැම තැනකටම ඒ රේඛාව ගමන් කරනවා. ඒතර ඒ රේඛාව මොකද්ද? ඒ තමයි ඉර උදා වෙන රේඛාව. ඉර උදා වෙන රේඛාව. ඉතින් ඒ රේඛාවට ඉර පැමිණෙනවා. ඒ රේඛාවට ඉර උදා වෙනවා. ඒ ඉර පැමිණෙනවා. ඒ කියන්නේ හිරුගේ ශක්තිය සම්පූර්ණයෙන්ම ඒ රේඛාවට එනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට හරියට මෙතන සම්පූර්ණ හිරුගේ ශක්තිය ගන්න පුළුවන්. අවදි කරවන, නැගිටවන, ඉහළට අදින බලය සම්පූර්ණයෙන්ම ඒ රේඛාවෙන් ගන්න පුළුවන්. ඒ රේඛාව තමන් ගාවට එනවා. ඒ රේඛාවෙන් තමයි හැම සත්වයක්ම පිබිදෙන්නේ. ඉතින් ඒ රේඛාව හරියට මල්ලා ඒ රේඛාවට තමයි යමක් ගහන්න ඕන. ඒ රේඛාව අල්ලලා මුල් ගලක් තියෙනවා නම් යමක් හදන්න අහස උසට ඒව සංවර්ධනය කරන්න පුළුවන්. අහස උසට සංවර්ධනය කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් බලයක් નિરાයාසයෙන්ම Tamanට බරක් නෑ. එතකොට Tamanට බරක් නැතුව નિરાයාසයෙන්ම දියුණුව හදාගන්න පුළුවන්. හරියටම රේඛාව අල්ලගෙන කරන්න ඕන. එහෙම කරොත් ඒ දියුණුව හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් එතන ගොඩක් දේවල් තියෙනවා. ඒක එතනින් අපි තව ගමන් කරන වැදගත් තැනකට නියපොතු සම්බන්ධව. ඉතින් මම කලින් පැහැදිලි කරා අරුණ නැත්නම් ඉර උදාව, අරුණ නෙමෙයි ඉර උදාව එන්නේ යටිපතුලට එන්නේ. මහ පොළොවේ ඉන්නේ ඉර එළිය ගමන් කරන්නේ. යටිපතුලට තමයි වැටෙන්නේ. යටිපතුලෙත් කොතෙන්ටද හරියට මේ රේඛාව පිහිටන්නේ? යටිපතුලේ තියෙනවා ආකාර දෙකක්, විලුඹ සහ ඇඟිලි. යටිපතුලේ විලුඹ ප්‍රදේශය තියෙනවා. ඒ වගේම ඒ කකුලේ ඇඟිලි ප්‍රදේශයක් තියෙනවා. ඕකත් වර්ග දෙකක්. එතකොට ඒකේ මුල් බලය, බර බලය එන්නේ විලුඹට. ඇඟිලි වලට, කකුලේ ඇඟිලි වලට යන්නේ සැහැල්ලු බලයක්, ඉහළට අදින බලයක්. විලුඹට යන්නේ පහළට තද කරන බලයක්, පොළොවට යන බලයක්. පොළොවට තද කරන විලුඹෙන් කරන්න පුළුවන් පොළොවට තද කරන එක විතරයි. ඇඟිලි වලින් මොකද කරන්නේ? විලුඹෙන් තද කරපු එක ඇඟිලි වලින් උස්සනවා. ගමන් කරනකොට බලන්න ඉස්සරලා විලුඹ තියෙනවා, ඇඟිලි තියෙනවා. ඇඟිලි වලින් ඉස්සෙනවා. ඇඟිලි වලට බර දීලා මොකද කරන්නේ? ඉහළට ඔසවනවා. ඉහළට ඔසවන බලයක් ඇඟිලි වලට එනවා. එතකොට විලුඹේ තියෙන්නේ පොළොව දෙසට අදින අර මුල් බැස ගන්න විදිහට මුල් බලයක්, පොළොවට අදින බලයක්, ගුරුත්වාකර්ෂණ බලයක් තමයි විලුඹේ තියෙන්නේ. ඇඟිලි වලට එන්නේ, කකුලේ ඇඟිලි වලට එන්නේ පෘථුවියෙන් ඉහළට, පොළොවෙන් ඉහළට අදින බලයක්. ඒක තමයි මම අර කලින් පැහැදිලි කරේ. උදෑසන ඉර පායන මොහොතේදී ඉහළට අදින බලයක් තියෙනවා. ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ ඇඟිලි වලට.
විලුඹට එන්නේ පොළවේ බර බලය. අර 12ට දවල් 12ට එන බර බලය තමයි විලුඹට එන්නේ. අර නැකත් උදෑසන ඉර උදා බලය එන්නේ ඇඟිලි වලට. ඒක තමයි එස වෙන බලය. ඇඟිලි වලත් කොතෙන්ද? ඇඟිලිත් තියෙනවා පහක්. අනුත් මම පැහැදිලි කරා මුලින්ම එන්නේ බර බලය, මුලින්ම මුල් අදින්නේ, ඊට පස්සේ තමයි කඳ වර්ධනය වෙන්නේ ඉහළට අදින්නේ. ඉස්සරලාම එන්නේ ගුරුත්වාකර්ෂණ බලය, ඊට පස්සේ තමයි ගුරුත්වයෙන් විකර්ෂණ බලය එන්නේ. ඒ විදිහටම යටිපතුලට ගත්තාම ඉරේලිය ඉර නැගෙනකොටම ඒ හිරු කිරණ යටිපතුලට එන්නේ. යටිපතුලෙත් හරියටම කොතෙන්ද එන්නේ? යටිපතුලේ ඉස්සරලාම ක්‍රියාත්මක වෙන්නේ බර බලය විලුඹ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා ඇඟිලි වල විකර්ෂණ ගුරුත්වයෙන් ඉහළට අදින බලය. ඉතින් ඒ යටිපතුලේ විලුඹයි ඇඟිලි ගත්තාම ඒ උඩට අදින බලය ක්‍රියාත්මක වෙන්නේ ඇඟිලි වලට. ඇඟිලි වලත් ඉස්සරලාම බර එන්නේ පුංචිම ඇඟිල්ලට. කකුලේ ඇඟිලි පහෙන් පුංචිම ඇඟිල්ලට තමයි අපි ඉස්සරලාම බර දෙන්නේ. ඉස්සරලාම පොළවේ ස්පර්ශ වෙන්නේ ඇඟිලි පහෙන්. පොළවේ ඉස්සරලාම ස්පර්ශ වෙන්නේ පුංචිම ඇඟිලි. ඊට පස්සේ ඊළඟ ඇඟිල්ල ඔහොම ඇවිල්ලා අවසානයේට මහපට ඇඟිල්ල. ඇඟිල්ලෙන් තමයි අපි උඩට උස්සන්නේ. මහපට ඇඟිල්ලෙන් උඩට ඉස්සෙනවා. එතකොට මහපට ඇඟිල්ලට තමයි ඒ නැකත් බලය හිරු උදා වෙන ඒ කාලය හරියටම මහපට ඇඟිල්ලට තමයි එන්නේ. කකුලේ මහපට ඇඟිල්ලට තමයි එන්නේ. ඉහළට අදින බලය. බලන්න මහපට අපි යනකොට හිමීට බලන්න මහපට ඇඟිල්ල කෙලින් වෙනවා. කෙලින් වෙලා ඒක එහෙම කෙලින් අතට ඉහළට ගමන් කරනවා. මහපට ඇඟිල්ල නිතරම ඉහළට තමයි අවසානයේදී ගමන් කරන්නේ. මාපට ඇඟිල්ලෙත් කොතෙන්ද ගමන් කරන්නේ? මාපට ඇඟිල්ලෙත් ගත්තාම මාපට ඇඟිල්ල ඔන්න යට මාංශයේ තියෙනවා, උඩ නියපොත්ත තියෙනවා. ඒකනේ මාපට ඇඟිල්ල. මාපට ඇඟිල්ලත් කැරකෙනවා. සිරස් අතට කැරකෙනවා. ඉස්සරලාම ඔන්න යට මාංශයේ පොළවේ වදිනවා. ඊට පස්සේ ඒක ටික ටික කෙලින් වෙනවා. කෙලින් වෙලා නියපොත්ත කෙලින් වෙනවා. මාංශය සම්පූර්ණයෙන්ම පැත්තකට ගිහිල්ලා නියපොත්තෙන් හිට ගන්නවා අවසානයේදී. එතකොට යට මාංශයේ තමයි බර බලය. ඊට පස්සේ මොකද වෙන්නේ? බර බලය පොළොවට තද වෙනවා. ඊට පස්සේ නියපොත්තෙන් හිටගත්ත මොහොතේදී තමයි ඉහළට අදින්නේ. ඉහළට ගමන් කරන්නේ හරියට නියපොත්ත කෙලින් වෙනකොටම. ඒතකොට නියපොත්තේ තියෙන කෙලින් ඉහළට අදින බලය මහපට ඇඟිල්ලේ මාංශයේ තියෙන පොළොවට තද කරන බලය, ගුරුත්වාකර්ෂණ බලය, මුල් බලය, බර බලය, කර්ම බලය මාංශයේ තියෙන්නේ. එතකොට නියපොත්තේ තියෙන්නේ අවකාශ බලය, ඉහළට අදින බලය, සංවර්ධනය වෙන බලය. අර පෘථුවිය ඉහළට අදින බලය නියපොත්තේ තියෙනවා. එතකොට හරියටම උදෑසන හිරු එළිය වදින්නේ නියපොත්තට. මාපට ඇඟිල්ලේ නියපොත්තට තමයි ඒ ඉර උදා වෙන කාලය පැමිණෙන්නේ. ඒ බලය එන්නේ. ඒ බලය එන්නේ නියපොත්තට. නියපොත්තේ තමයි බලය තියෙන්නේ. එතකොට නියපොත්ත ඒ විදිහට පිහිටන්නේ අර අවදි කරන බලය නිසා තමයි නියපොත්තේ නිර්මාණය වෙලා තියෙන්නේ. නියපොත්තේ එහෙම බලයක් තියෙනවා. දියුණු වෙන බලයක් නියපොත්තේ තියෙනවා. නියපොත්ත වල තියෙනවා දියුණු වෙන බලයක්. තමන්ව ඉහළට අදින බලයක්. බලය සඳහා තමයි නියපොත්තම හැදිලා තියෙන්නේ. මාංශයට ශක්තිය නැහැ. මාංශයට බලය දෙන්න තමයි ඒක එහෙම පිහිටලා තියෙන්නේ. බලන්න මාංශයට ඉහළින් තමයි නියපොත්තත් පිහිටන්නේ. අවකාශය කියන්නේ මාංශයේ යට නියපොත්ත උඩ තියෙන්නේ. ඒතර බලයත් ඒ වගේ තමයි. මේ නියපොත්තට බලය ගන්නවා අපි යනකොට හැම මොහොතකම යනකොට නියපොත්තට බලය අරගෙන නියපොත්තෙන් තමයි උඩට එන්නේ. උඩට ගන්න. එතකොට ඒ නිරන්තරයෙන්ම ඒක තමයි නියපොත්තේ තියෙන බලය.
අපිව ඉහළට ඔසවන බලයක් තියෙනවා. ඒකයි ඒව පාගන්න එපා කියලා කියන්නේ. පෑගෙන්න දාන්න එපා. ඒවට කෙනෙකුට ඔය හූනියම් කරන ඒවා අනම්මනම් වැරදි දේවල් වුණත් කෙනෙකුට කරන්න පුළුවන්. මොකද ඒක විශාල බලයක්. තමන්ව දියුණු කරවන බලයක් තමයි නියපොතු වල තියෙන්නේ. ඒ වගේම අර විදිහට අර ඉහළට ඔසවන විශ්වයෙන් එන ශක්තිය, විශ්ව බලය, පොළොවක් ඉහළට ඔසවන බලය, උඩට අරගෙන යන බලය, විපාකයට කරපු කර්මයට අරගෙන යන බලය නියපොතු වල තියෙනවා. ඉතින් එතන තමන්ගේ දියුණුවට උපකාර වෙන බලයක් තමයි තියෙන්නේ නියපොතු වල. ඒව වහන්න හොඳ නැහැ. වෙනස් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒක සමහරට භයානක වෙන්න පුළුවන්. රතු පාට ගෑවොත් නියපොතු වල, ලේ පාට ගෑවොත් අනිවාර්යෙන් අනතුරු. කාමයේ පැත්තක් තියෙනවා. ඒ වගේම අනතුරු වැඩි. වහන්න හොඳ නැහැ. අපි දැන් කියුටෙක්ස් කියලා අපි නියපොතු පාට කරනවා. ඒ කියන්නේ උඩ පොත්ත වහනවා සම්පූර්ණයෙන්. වැහුවාම අර අවදි කරවන පුබුදන බලය තමයි වෙහෙන්නේ. පිපි දෙන්නේ නැහැ. මානසික පීඩනය වැඩි අයට. කම්මැලි, උදේට නැගිටින්න කම්මැලි. බලන්න ඔය කියුටෙක්ස් ගාපු අය, ඇඟිලි පාට කරපු අය උදේම නැගිටින්න කම්මැලි. නැගිටින්නේ මානසික පීඩනයෙන්. අකමැත්තෙන් නැගිටින්නේ. කාමයේ සඳහා නැගිටින්නේ, ලේ සඳහා නැගිටින්නේ, කොරණ්ඩු වෙන්න, පලි ගන්න, වෛරයට, ක්‍රෝධයට නැගිටින්නේ. නැගිටිනකොට මේව ඇති වෙනවා. දැන් නියපොත්ත, කකුලේ නියපොත්ත හිට ගන්නවා යන සෑම පියවරක් ගානෙම මේ නියපොතු හිට ගන්නවා. ඒ කියන්නේ මහ පොළොවට ප්‍රබල බලයක් අදිෂ්ඨාන කරනවා. ශක්තියක් මහ පොළොවට ක්‍රියාත්මක කරලා එයා ඉහළට ගමන් කරනවා. නියපොතු කියන්නේ නිකම්ම තියෙන දේවල් නෙමෙයි. මේ නියපොතු වල තමයි විශාල බලය තියෙන්නේ. බලය තියෙන්නේ. ඉතින් ඒක ඒ බලය අපි වහ ගන්නවා උඩින් පාට කිරීම තුලින්. පාට කිරීම තුලින් වහවුවාම ඒ රතු පාට ගෑව රතු පාට ප්‍රබල බලයක් ක්‍රියාත්මක වෙන මිනිමෙරුම් පව වෙන්න පුළුවන්. කෝලාහල වලට මැදිහත් වෙනවා. කාමය වැඩි. සීලය ආරක්ෂා කරන්න බැහැ ඒ අයට. මොකද විශාල බලයක් ඒ අය ක්‍රියාත්මක කරනවා. ඒ විදිහට අර අකුසලයේ පැත්තට. ඒක අනිවාර්ය සිද්ධ වෙන දෙයක්. සිද්ධ වෙන දෙයක්. ඒක හරිම භයානකයි. ඉතින් නියපොතු ඒ විදිහට සම්පූර්ණ වහන්න හොඳ නැහැ. විශාල විශ්ව බලයක්. ඒ කියන්නේ උදෑසනක් ඉර නියපොත්තක් කියන්නේ ඉරක්. කකුලේ නියපොතු 10ක් තියෙන ඉරවල් 10ක්. ඒ විදිහටම තමයි අතේ නියපොතු 10යි. ඉරවල් 20ක බලයක් තියෙනවා. ශක්තියක් තියෙනවා. ඉතින් ඒවා වහනකොට තමන් 20 ගුණයකින් අඳුරු වෙනවා. ඉරවල් 20ක එළිය නැති වුණා වගේ. මහා ඝන අඳුරකට වැටෙනවා, කාමයන්ට වැටෙනවා, විනාශයකට වැටෙනවා, සසරම අඳුරු වෙලා යනවා. පාට කරන්න හොඳ නැහැ. කියන්නේ වහන්න හොඳ නැහැ නියපොත්ත. ඒක විවෘතව තියෙන්න ඕනේ. එතකොට තමයි අර බලය ක්‍රියාත්මක වෙන්නේ. අවදි කරන බලය. නියපොත්තක් හැදිලා තියෙන්නේ අලංකාරයට නෙමෙයි බලය සඳහා. නියපොත්තේ ශක්තිය ගන්න. නියපොත්ත ශක්තිය සඳහා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙන් ශක්තියක් නිකුත් වෙනවා. ඒකට පණ තියෙනවා. නියපොත්තට ප්‍රාණය තියෙන එක ඉදිරියට වර්ධනය වෙනවා. ඉතින් එතකොට මේක එක පිරිසුදු කළ යුතුයි. ඒ වගේම යම්කිසි රටාවක් තමන් අඳිනවා නම් ධර්මානුකූල බලය වැඩි වෙන විදිහේ රටාවක් තමයි නිර්මාණය කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වැහෙන්නේ නැති වෙන විදිහට. සම්පූර්ණයෙන් වහන්න හොඳ නැහැ. තමන්ට අදාළ අදිෂ්ඨානයක් ඒක සටහන් කරගන්න පුළුවන්. ඒක අලංකාරයක් එන විදිහට හැබැයි සම්පූර්ණ වැහෙන්නේ නැති වෙන්න. නැති වෙන්න යම්කිසි පුංචි අලංකාරයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි අනතුරුදායක දේවල් එකතු කරගන්න හොඳ නැහැ. සම්පූර්ණයෙන් වහ ගන්නත් හොඳ නැහැ. එතන තියෙන විද්‍යාවක්. නියපොතු පාට කිරීමේ විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාවට අනුව තමයි පාට වෙන්නට ඕන. නැත්තම් ජීවිත අඳුරු වෙනවා. මේක සාමාන්‍ය දෙයක් ගින්නක්. නියපොතු වල මහා ගින්දර බලයක් තියෙනවා. හරියට ක්‍රමයට ගින්දරෙන් පුළුවන් අපිට ආහාරයක් පිස ගන්න. ගින්දරෙන් ගිනි තියා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒවා තමන්ගේ හිතුමතේට
ලස්සනක් ගැන හිතලා ඒවා එහෙම වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න හරියටම තමන් දැනගන්නට ඕන. උපතින්ම ලැබුණු දේ මනුස්ස ජීවිතේ මේ ශරීරයේ හිතු විදිහට වෙනස් කරන්න බෑ. ඒවම විශාල ශක්තිය. ඉරවල් 1000ක ඒ වගේම කෝටි 100ක් ඉරවල් වල ශක්තිය තමයි මේ ශරීරය තුල තියෙන්නේ. ඒවා වෙනස් කරොත් ඒව මහා විනාශයක් කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා ඒව විද්‍යාවට අනුව සකස් කරගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේක ඉතින් විශාල ගැඹුරුයි. දීසෙන් බලයේ මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙලොව වශයෙන් පරලෝක වශයෙන්ොත් සියලු දෙනාගම දියුණුව සඳහා තමයි පැහැදිලි පුබුදන විද්‍යාව. ඒක වැදගත් විද්‍යාවක්. ඉතින් පිබිදීම සඳහා තමයි ලෝකය පුබුදවන්න, ලෝකය අවදි කරන්න තමයි විද්‍යාවන් පැහැදිලි කරන්නේ. ඉතින් මේ පුබුදන විද්‍යාවේ නියපොතු තමන් ඊටාම ප්‍රවේශමෙන් ඒවා පාවිච්චි කරන්නට ඕන. ඒ පිළිබඳ පිළිපදින්න ඕන. තාම අවබෝධයෙන් යුක්තව. එහෙම වුණොත් අනිවාර්යෙන් තමන්ට ලොකු ප්‍රගතියකට පිබිදීමකට පත් වෙන්නට පුළුවන් වෙනවා විශාල වශයෙන්. ඉතින් නියපොතු පිටලා තියෙන තමන්ගේ පිබිදීම සඳහා නැගිටීම සඳහා දුන්නු විශ්වයෙන් ශක්තියක්, ධනයක්. උප්පත්තියක් දෙනකොටම මිනිසුන්ට ධනයකුත් දෙනවා. ඒ ධන බල තමයි, ධන යෝග තමයි ඔය නියපොතු කියලා කියන්නේ. ඉතින් ඒක කෙනෙකුට දෙන ධනයක් නාස්ති කරගන්න පුළුවන්. අපි කියන්නේ ධනෙ නාස්ති කරගන්නවා කියලා, මුදල් නාස්ති කරනවායි කියලා. ඉතින් මේ මුදල් වල විනාශ වෙන්න පුළුවන්, ධනෙන් විනාශ වෙන්න පුළුවන්. ධන බලයෙන් විනාශය සඳහා මේක දියුණුව සඳහා යොදා ගන්නට අවශ්‍ය වෙනවා.